අයබෝවන් අද අපේ පාඩම වෙන්නේ 10 වසර 6 වෙනි පාඩම. ඒ කියන්නේ වර්ගඵලය. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඒරියා කියලා. ඒ නිසා වර්ගඵලය මනින්දී අපි මේ සූත්‍රයකට සමාන කරන්නේ කැපිටල් A අකුර. කැපිටල් A අකුර තමයි වර්ගඵලය කියන හැම කියන්නේ තල රූප ආකාර කීපයක් තියෙනවා මෙතනදී. ප්‍රධාන වශයෙන් සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය, ඒ වගේම සමාන්තරාශ්‍රය, ත්‍රිකෝණය, ත්‍රපීසියම සහ වෘත්තය කියන තල රූප ආකාර කීපයම වර්ගඵලය හොයන්න අපි මේ ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා. හොඳට හිතන්න. ඔයාලට මේ ඔයාගේ අච්චු පොතේ තියෙනවා පාඩමේ කියන්නේ 64 වෙනි පිටුවේ තියෙනවා මෙන්න මේ විදිහේ වගුවක්. මෙන්න මේ ආකාරයේ වගුවක් දෙනවා. මේ වගුව අනිවාර්යෙන්ම නෝට් එකට දාගන්න. මෙන්න මේ අදාළ මේ දීලා තියෙන සමීකරණ පාවිච්චි කරලා තමයි ඒකේ අපි වර්ගඵල හොයන්න ගන්නෙ. මම මේක පැහැදිලි කරන්න මුලින්ම පාවිච්චි කරනවා පුනරීක්ෂණ අභ්‍යාසය. කියන්නේ අපි සරලව 9 වසරේදී ඉගෙන ගත්ත දැනුම. ඒ කියන්නේ 9 වසර නිකන් ඉගෙනගෙන තියෙන දැනුම පාවිච්චි කරලා මේ වගේ වර්ගඵලයක් හොයන්නේ. මේ පුනරීක්ෂණ අභ්‍යාසය කරන්න යන්නේ. බලමු කොහොමද මේක කරන්නේ කියලා. අපිට පුනරීක්ෂණ අභ්‍යාසයේ පළවෙනි ගානේ දීලා තියෙනවා පහත දී ඇති එක් එක් තල රූපයේ වර්ගඵලය සොයන්න කියලා. බලන්න මේකේ පළවෙනිට තියෙනවා සමචතුරස්‍රයක්. මෙන්න මේ විදිහට සමචතුරස්‍රයක් දීලා තියෙනවා. ඒක එක පැත්තක දිග දීලා තියෙනවා සෙන්ටිමීටර් 6ක් කියලා. සෙන්ටිමීටර් 6ක්. ඉතින් මේකේ වර්ගඵලය අපෙන් අහන්නේ මේක සමචතුරස්‍රයෙන් පාද හතරම දිගින් සමානයි. එහෙනම් මේ වගේ දිග සෙන්ටිමීටර් 6ක් කියලා ඔයාලට හොඳට තේරෙන්න ඕනේ මේ වෙද්දී. හිතන්නකෝ මෙයාගේ වර්ගඵලය. ඒ කියන්නේ මෙයාගේ ඒරියා එක අපි දන්නවා සාමාන්‍යයෙන් සමචතුරාශ්‍රය නැත්නම් ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය ගන්නේ දිග ගුණ කිරීම පළල කියන සමීකරණයෙන්නේ. එහෙනම් මෙයාගේ දිගත් පළලත් එකම අගයක් ගන්න. එහෙනම් දිගත් සෙන්ටිමීටර් 6ක් පළලත් සෙන්ටිමීටර් 6ක්. ඒකට හේතුව මෙයා සමචතුරාශ්‍රයක්. එහෙනම් මෙයාගේ ඒරියා එක අපිට ලැබෙනවා 6 වරක් 6 36ක් වර්ගඵලය ඒකක වර්ග සෙන්ටිමීටර වර්ග මීටර නැත්නම් වර්ග සෙන්ටිමීටර. ඒ කියන්නේ ඒකකයේ සෙන්ටිමීටර වලින් දුන්නොත් ඔයාගේ පිළිතුරේ ඒකකයේ වෙන්නේ වර්ග සෙන්ටිමීටර. ඒ කියන්නේ ඒකකයේ මීටර වලින් දුන්නොත් ඔයාගේ පිළිතුරේ ඒකකයේ වෙන්නේ වර්ග මීටර. ඒකට හේතුව මෙතනවා දන්නවා 6 වරක් 6 අගයන් ගුණ වෙනවා වගේම 6ක් සෙන්ටිමීටර ගුණ කිරීම 6ක් සෙන්ටිමීටර. ඒ කියන්නේ ඒකකයක් ගුණ වෙලා සෙන්ටිමීටර වල වර්ගය හැදෙනවා. එහෙනම් වර්ග සෙන්ටිමීටර විතර අපිට ඒකක දෙන්න පුළුවන්. ඔන්න පළවෙනි ගානේ පළවෙනි කොටසේ පිළිතුර වෙන්නේ වර්ග සෙන්ටිමීටර 36ක්. පැහැදිලි. අපි යමු මේකේ දෙවෙනි ගානට. ඒකේ දෙවෙනි ගැටලුවේ තියෙන ඍජුකෝණාශ්‍රය ඔයාලට පේනවා ඇති. ඒ ඍජුකෝණාශ්‍රයේ අපිට දීලා තියෙන දත්ත අපි සටහන් කරගමු මුලින්ම. අපිට දීලා තියෙනවා ඒකේ දිග සෙන්ටිමීටර් 9ක් කියලා. ඒ වගේම පළල දීලා තියෙනවා සෙන්ටිමීටර් 4ක් කියලා. ඔයා දන්නවා ඍජුකෝණාශ්‍රයේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි ඒ වගේ සමාන වෙන්නේ සම්මුඛ පාද. ඒ කියන්නේ මේ සෙන්ටිමීටර් 9 පාදයට සමාන වෙන්නේ ඊට ඉස්සරහින් කියන්නේ ඊට සම්මුඛව තියෙන පාදය. එහෙනම් මෙයක් සෙන්ටිමීටර් 9ක්. මෙයාට සමාන ඊට සම්මුඛව තියෙන පාදේ මේ පාදෙට ඉදිරියෙන් තියෙන මේ පාදේ එහෙනම් එයාගේ අගයත් සෙන්ටිමීටර් 4ක්. අපිට දත්ත විදියට දාන්න පුළුවන් මේක තනි ඉරකින් ලකුණු කරොත් මෙයාට මේ වගේ මෙයා ඉරි කැලේ දෙකකින් ලකුණු කරමු. එයාට සමාන පාදේ ඉරි කැලේ දෙකකින් මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. ඍජුකෝණාශ්‍රයකත් අර සමචතුරස්‍රය වගේම තමයි එකම සූත්‍රය දිග ගුණ කිරීම පළල. එහෙනම් මේකේ දිග සෙන්ටිමීටර් 9ක් ගුණ කිරීම පළල සෙන්ටිමීටර් 4ක්. අපිට උත්තරය එනවා 9 වරක් 4 36ක් කියලා. 36ක් ඒකකයේ සෙන්ටිමීටර දීපු නිසා ඒව ගුණ වෙලා අපිට ලැබෙනවා වර්ග සෙන්ටිමීටර කියලා. එහෙනම් ඔයාගේ පළවෙනි ගානේ පුනරීක්ෂණ අභ්‍යාසයේ පළවෙනි ගානේ දෙවෙනි රෝම ඉලක්කම් දෙවෙනි නැත්නම් දෙවෙනි රූප සටහනට අදාළ පිළිතුර වෙන්නේ වර්ග සෙන්ටිමීටර 36. අපි මේකේ තුන්වෙනි රූප සටහනට පිළිතුර ලබා ගන්න. තුන්වෙනි රූප සටහන දීලා තියෙන්නේ ත්‍රිකෝණයක්. ඔයාලට පේනවා මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙන්න මේ විදිහට ඍජුකෝණී ත්‍රිකෝණයක් තමයි මේකේ දීලා තියෙන්නේ. ඉතින් ඒකේ අපිට දීලා තියෙනවා මේ ආධාරකයේ දිග සෙන්ටිමීටර් 6ක් කියලා. ඒ වගේම මේ ලම්බ උස නැත්නම් ඍජුකෝණයේ තියෙන මේ ඍජුකෝණයට සම්බන්ධ වෙලා තියෙන ඍජුව සම්බන්ධ වෙලා තියෙන පාදයේ දිග මේ අපි මේකට කියනවා ඍජු පාදයේ නැත්නම් ඍජු ලම්බක උස නැත්නම් ලම්බක රේඛාව කියලා. ඒ ලම්බක උස අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර් 4ක් කියලා. සෙන්ටිමීටර් 4ක්. ඔය මම ඉස්සර කියපු වගුවේ වාර තියෙනවා ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න සමීකරණය. ඒකේ තියෙනවා භාගයක් ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බක උස. ඒ කියන්නේ ආධාරක පාදයේ දිග ගුණ කරන්න ඕනේ ලම්බක උසෙන් ඒක ලේ සම්පූර්ණකයේ දෙකෙන් බෙදන්න ඕනේ. ඒකයි ත්‍රිකෝණයක වර්ගඵලයට A සමානයි භාගයක් අපි හිතමු ආධාරක පාදයේ A කියලා ලම්බක උස h නම් මෙන්න මේ සමීකරණය අපිට දාන්න වෙන්නේ. එහෙනම් මේකට අපි ආදේශ කරමු මේ තියෙන අගයන්. භාගය කියන්නේ භාගය කියලා කොහොමද දන්නවා? ගුණ කිරීම ආධාරක පාදයේ සිම්පල් ලේවලින් නියෝජනය කරේ. එහෙනම් ඒක දිග සෙන්ටිමීටර් 6ක් ගුණ කිරීම ලම්බක උස සෙන්ටිමීටර් 4ක්. බලමු දැන් මේකේ පිළිතුර. මෙතන මේ දෙකට දෙකේව 1යි 6ට දෙකේව 3යි. එතකොට ඉතුරු වෙන්නේ ලවයේ 3 වරක් 4 3 වරක් 4 කියන්නේ 12ක්. ඒකකේ අපි දන්නවා වර්ග සෙන්ටිමීටර. ඒකට හේතුව මෙතන දීලා තිබ්බ සෙන්ටිමීටර. මීටර තිබ්බනම් වර්ග මීටර. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට එනවා වර්ග සෙන්ටිමීටර 12ක් කියලා. හරිම සරලව. හරි. අපි යන් ඒකේ තියෙන
හතරවෙනි රූප සරහනට ඒකේ තියෙන වෘත්තයක්. බලන්න හොඳට පේනවා බැලුවොත් මෙන්න මේ විදිහේ වෘත්තයක් තමයි ඒකේ දීලා තියෙන්නේ. ඉතින් මේ වෘත්තයේ අරය අපිට දීලා තියෙනවා මේ කේන්ද්‍රය ඉඳලා පරිධිය දක්වා අඳින රේඛාව අරය කියලා වදන්නවා. ඒ වගේම මේ අරයන් දෙකක එකතු වූ විස්කම්භය කියලා වදන්නවා. මේ බාහිර සීමා වෘත්තයක මේ වක්‍රපතයට අපි කියනවා පරිධිය කියලා. ඉතින් සාමාන්‍යයෙන් පරිමිතිය කියලා කියන්න පුළුවන් සම්පූර්ණ වෘත්තයකට විතරක්. පරිමිති පාඩමේ කියලා දෙනවා වෘත්ත ඛණ්ඩය ගැන මේ ඡාප දිග විතරයි. අපි වෘත්ත ඛණ්ඩයක ඡාප දිග ගැන අපි ඉගෙන ගත්තා පරිමිතිය කියන කොටසදී. මේ අපි ඉගෙන ගන්නේ වෘත්තයේ වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය අපි මෙතන දින දින දත් ඉස්සර සටහන් කරගමු. මෙතන දීලා තියෙන අරය සෙන්ටිමීටර 7ක් කියලා. වෘත්තයක වර්ගඵලය කියන්නේ මෙන්න මේ සමීකරණය කියන්නේ 5r වර්ගය කියන සූත්‍රය පාවිච්චි කරලා එහෙනම් a සමානයි 5r වර්ගය. ඔයාලට මතකද වෘත්තයක පරිමිතිය ගත්තා. පරිමිතිය කියලා අපි දුන්නේ පෙරිමීටර නිසා p අකුර. ඒකේ අපිට හම්බුනේ වෘත්තයක පරිමිතිය නැත්නම් වෘත්තයක පරිධිය. අපි c කියලා සටහන් කරගමු. මොකද පරිධිය තමයි මේකදී හම්බෙන්නේ වෘත්තයක. පරිමිතියට වඩා උචිත පරිධිය කියන වචනේ. එතනදී අපිට හම්බුනේ 2πr කියලා සමීකරණයක්. 2πr කියන්නේ මේ වෘත්ත සම්බන්ධ පරිමිතිය හෝ පරිධිය ලබා ගැනීම මේ 5 කියන නියතය ගොඩක් වැදගත්. 5 කියන නියතය අතිශය වැදගත්. අපි ඒ නිසා මේ 5 කියන නියතේට නියත අගයක් දීලා තියෙනවා. 5 කියන එක කොතන ගියත් එකම අගය වෙන්න ඕන නිසා මේ 5 කියන එකට නියත අගයක් දීලා තියෙනවා. ඒ තමයි 7/22. 7/22. මේක සුළු කරලා නැත්නම් මේක බෙදපුවම අපිට මේක ආසන්න අගයක් එනවා. දශම විදියට මේක දාන්න පාවිච්චි කරන්න දැනුත් එනවා අපිට ගණන් වලදී. ඒතර අපිට එතන දෙනවා 3.142 කියන අගය. මේක බෙදුවම එන්නේ මේකට සමාන අගයක්. මේක මේ බෙදලා ඉවර නැහැ. තව දිගටම මේක බෙදනවා. ඉතින් අපිට සරලව විසඳන්න අපිට දීලා තියෙනවා 3.142 කියලා සාමාන්‍ය අගයක්. මෙන්න මේ දෙකෙන් එකක් තමයි මේකට පාවිච්චි කරන්නේ. බොහෝ විට පාවිච්චි කරන්නේ මෙන්න මේ 7/22 කියන අගය 5 සඳහා. අපි බලමු මෙන්න මේ වෘත්තයේ වර්ගඵලය කොහොමද අපි ලබා ගන්න කියලා. අපිට දීලා තියෙන සූත්‍රය වර්ගඵලය සමානයි වෘත්තයක වර්ගඵලය සමානයි 5r වර්ගය. එහෙනම් මේ වෘත්තයේ වර්ගඵලය කියන්නේ අපි දන්නවා 5 කියන්නේ 7/22 r කියන්නේ 7 නම් දාන්න තියෙන්නේ r ගේ වර්ගය. ඒ කියන්නේ 7 වර්ගය. 7 වර්ගය. අපි ආදේශ කරමු. පල්ලෙහාට උඩ තියෙන්නේ 22, යට තියෙන්නේ 7. ඒ කියන්නේ 7/22. 7 වර්ගය කියන්නේ අපිට ලියා ගන්න පුළුවන් 7 ගුණ කිරීම 7 කියලා. 7 වර්ගය කියන්නේ 7 වරක් 7 මේ 7 දෙපාරක් ගුණ වුණා කියන සංකේතන මේ දෙකෙන් සඳහන් වෙන්නේ. දර්ශකය කියන්නේ මේ පාදයේ ගුණ වෙච්ච වාර ගන්න. එහෙනම් අපිට පුළුවන් මේ 7ක මෙන්න මේ 7 කපලා දාන්න. ඉතින් අපිට එනවා 22 වරක් 7. ඔයා ගුණ කරොත් ඔයාට 154 වර්ග සෙන්ටිමීටර කියලා. වර්ග සෙන්ටිමීටර 154. එතකොට පුනරීක්ෂණ අභ්‍යාසයේ 4 වෙනි රූප සරහන, ඒ කියන්නේ D කියන රූප සරහනට අදාළ පිළිතුර තමයි වර්ග සෙන්ටිමීටර 154. ඔයා ඊළඟට බලන්න මේ රූප සරහනේ තියෙන E කියන රූප ඒ ගානේ තියෙන E කියන රූප සරහන එකේ අපිට හම්බෙලා තියෙන ත්‍රිකෝණයක්. අපි බලමු මෙයාගේ වර්ගඵලය කොහොමද ගන්නෙ කියලා. ඒකේ දීලා තියෙනවා මෙන්න මේ විදිහේ ත්‍රිකෝණයක්. මෙතන මෙන්න මේ ආධාරක ත්‍රිකෝණයේ ආධාරක අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර 24ක් කියලා. සෙන්ටිමීටර 24ක්. ඒ වගේම ලම්බක උස දීලා තියෙනවා. ලම්බක උස කියන්නේ මේ ආධාරකයේ ඉඳලා ශීර්ෂයට අඳින රේඛාව. ලම්බකව අඳින රේඛාව. එහෙනම් මෙතන අපිට දීලා තියෙනවා ලම්බක උස සෙන්ටිමීටර 7ක් කියලා. සෙන්ටිමීටර 7ක්. දැන් අපි දන්න සුපුරුදු සූත්‍රයට ආදේශ කරමු. ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ භාගයක් ආධාරක පාදය කියන්නේ මෙතන සෙන්ටිමීටර 24 ගුණ කිරීම ලම්බක උස මෙතෙන් නම් සෙන්ටිමීටර 7. දැන් බලන්න. මෙන්න මේ දෙකට දෙකේව 1යි 24ට දෙකේව 12යි. දැන් අපිට එන්නේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය 12 වරක් 7 කියන එකෙන්. එහෙනම් 7 වරක් 2 14යි. එකක් ඉදිරි 7 වරක් 1 7යි 1යි 8යි. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර අපිට එනවා 84ක් පිළිතුර විදියට. ඉතින් ඔයාලට පුළුවන් මේ පුනරීක්ෂණ අභ්‍යාසයේ මේකත් එක්ක බලලා හොඳට තේරුම් ගන්න. අපි යමු ඒකේ තියෙන F කියන රූප සරහනට. F රූප සරහනේ තියෙන ගැටලුවට දාලා පිළිතුරු ලබා ගන්න කොහොමද කියලා බලමු. ඒකේ තියෙන සමාන්තර ආශ්‍රයක්. හොඳයි. මෙන්න මේ විදිහේ සමාන්තර ආශ්‍රයක් වාර දීලා තියෙනවා. සමාන්තර ආශ්‍රයක දත්තකින් දන්නවනේ සම්මුඛ පාද එකිනෙක සමාන්තරයි. සමාන්තර ආශ්‍රයක මේට සම්මුඛ පාද යාට සමාන්තරයි, මීට සම්මුඛ පාද යාට සමාන්තරයි. ඒකයි ඉරි කැලි දෙකකින් එයාට සමාන්තර පාදයේ විදිහට ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් අපිට දීලා තියෙනවා එයාගේ ලම්බක උස. ලම්බක උස ලකුණු කරගමු. ලම්බක උස කියන්නේ ඔයා දන්නවා ආධාරක පාදයට එක්ක ඍජුව අඳින රේඛාවක්. ඉතින් එයාගේ උස අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර 8ක් කියලා. ලම්බක උස සෙන්ටිමීටර 8යි. ආධාරකයේ දිග සෙන්ටිමීටර 12ක්. සෙන්ටිමීටර 12ක්. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය ගන්නේ ආධාරක පාදයේ දිග ගුණ කිරීම ලම්බක උස. අර පළවෙනි පිටු පාඩමේ තියෙන 68 වෙනි පිටුවේ තියෙන පළවෙනි වගුවේ තියෙන මේ අදාළ තලරූපවල වර්ගඵලයන් ගන්න සමීකරණ. ඉතින් ඒකට අනුව මේක අපි ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ සමාන්තර ආශ්‍රයක වර්ගඵලය ගන්නේ
ආධාරක පාදයේ දිග ගුණ කිරීම ලම්බක උසෙන්. මේකේ ආධාරක පාද වෙන්නේ සෙන්ටිමීටර් 12. අපි ගුණ කරන්න ඕනේ ඒකේ ලම්බක උස වෙන්නේ සෙන්ටිමීටර් 8කින්. ගුණ කරමු. දැන් 12 8නේ ගන්න තියෙන්නේ. ඉතින් ආව දන්නා 8 වරක් 2 16යි. එකක් ඉතිරි 8 වරක් 1 8යි 1යි 9යි. එහෙනම් අපිට උත්තර එනවා වර්ග සෙන්ටිමීටර 96ක් කියලා. වර්ග සෙන්ටිමීටර 96ක් කියලා හරි සරලව ගන්න පුළුවන්. අපි යමු ඒ අභ්‍යාසයේ කියන්නේ පුනරීක්ෂණ අභ්‍යාසයේ තියෙන පළවෙනි ගානේ G කොටසට G. ඒක අපිට දෙන්නේ ත්‍රපීසියමක්. හොඳට බලන්න. මේ තියෙන්නේ ත්‍රපීසියමක්. ත්‍රපීසියමක විශේෂ ලක්ෂණයක් තමයි මේකේ සම්මුඛ පාද දෙක එකිනෙක සමාන්තරයි. සම්මුඛ පාද දෙක එකිනෙක සමාන්තරයි. මෙන්න මේ වගේ දත්තයක් අපිට ලකුණු කරගන්න පුළුවන් මේ කියන්නේ. මෙතන අංශක 90ක් මෙතන අංශක 90ක්. ඒ කියන්නේ මේ සමාන්තරාශ්‍රය ඍජුස තමයි මේ දීලා තියෙන්නේ. තව සමාන්තරාශ්‍රය තව ත්‍රපීසියමේ. ත්‍රපීසියම මේ දෙතෙන් ඍජුස අද ලම්බක උස. තව ත්‍රපීසියම ආකාරයක් තියෙනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට. මේ සමාන්තර පාද දෙක සම්මුඛව තියෙන සමාන්තර පාද දෙක මේ තියෙන්නේ. මේකේ ඍජුසක් දීලා නැහැ. අපිට වෙනම ලකුණු කරගන්න වෙනවා මෙන්න මේ විදිහට ඍජුසක්. ත්‍රපීසියමක වර්ගඵලය ගන්නේ මෙන්න මේ සම්මුඛව තියෙන සමාන්තර පාද දෙකේ දිග එකතු කරලා එයා ගුණ කරන්න වෙනවා මෙයාගේ ලම්බ කුසෙන් සහ ඒ අගේ බෙදන්න වෙනවා දෙකේ. ඒ කියන්නේ ත්‍රිපිටකයෙන් වර්ගඵලය ගන්න මෙන්න මේ විදිහට. භාගයක් සම්මුඛ පාද දෙකේ දිගවල එකතුව ගුණ කරන්න ඕනේ ලම්බ කුසෙන් කියන්නේ h කියන අගය. අපි බලමු මේ ගානට අදාළව මේ රූපසරණේ වර්ගඵලය කොහොමද ගන්න කියලා. ඒක දීලා තියෙනවා මෙන්න මේ පාදයේ සෙන්ටිමීටර් 10ක් කියලා. මේ පාදයේ සෙන්ටිමීටර් 6ක් කියලා. ඉතින් මේ ඍජුසන මේ දීලා තියෙන ලම්බකය කියලා අපිට දෙන தත්ත්වයක්. එහෙනම් එතන අපිට සෙන්ටිමීටර් 6ක් අපිට දීලා තියෙන්නේ. මේකේ සමීකරණ අදාළව මේ ත්‍රිපිටකයේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් භාගයක් සමාන්තර පාද දෙකේ දිගවල එකතුව 10 ධන 6 කියන්නේ 16 ගුණ කරන්න ඕන ලම්බක උසේ සෙන්ටිමීටර් 6. බලන්න. මේ දෙකට දෙකේව 1යි 16ට දෙකේව 8යි. 8 වරක් 6 48යි වර්ග සෙන්ටිමීටර්. හරිම සරලව පිළිතුර ගන්න පුළුවන් අන්න මේ විදිහට. හොඳයි. පුනරීක්ෂණ අභ්‍යාසයේ තියෙන දෙවෙනි ගැටලුවේ තියෙන රූපසරණ මම මේ විදිහට බෝඩ් එකේ ඇඳලා තියෙනවා. ඒකේ මේ රූපසරණ A කියලා නම් කරලා තියෙනවා. මේ රූපසරණ B කියලා නම් කරලා තියෙනවා. මෙන්න මේ රූපසරණ C කියලා නම් කරලා තියෙනවා. අපිට කියනවා පහත දී ඇති A හා B රූප වලින් දැක්වෙන ත්‍රපීසියම හා ත්‍රිකෝණය එක්වීමෙන් C රූපයේ තියෙන ඍජු කෝණය හැදිලා තියෙනවා. ඍජු කෝණාශ්‍රය හැදිලා තියෙනවලු. මෙන්න මේ දෙක එකතු වෙලාලු මෙන්න මේ ඍජු කෝණාශ්‍රය හැදුනේ. හොඳයි. ඔයාලා පයිතිකරස් සමීකරණය දන්නවා නම් මේ 3 සහ 4 එකතුලා මෙතන 5ක් එනවා කියලා දැනගන්න ඕනේ. මම පයිතිකරස් ප්‍රමේයය එක කියලා දෙන්නම්. අපිට කියනවා රෝමිලකම් 1 ඒ දෙවෙනි ප්‍රශ්නේ රෝමිලකම් 1න් අපිට කියනවා A රූපයේ දැක්වෙන ත්‍රපීසියමේ වර්ගඵලය හොයන්නලු. මෙන්න මේ A රූපයේ දැක්වෙන ත්‍රපීසියමේ වර්ගඵලය හොයන්නලු. ඉතින් ඔයාලා දන්නවා වර්ගඵලයේ ත්‍රපීසියමක නම් සම්මුඛ පාද දෙක එකිනෙක සමාන්තර සම්මුඛ පාද දෙකේ දිග එකතු කරන්න ඕනේ. ඒ වගේ මේකේ ලම්බ උස දැනගන්න ඕනේ. ඒ වගේ මේ අගයන් ටික එකිනෙක ගුණ කරන්න ඕනේ භාගයකින්. එහෙනම් භාගයක් සම්මුඛ පාදවල දිගේ එකතුව 8 සහ 5 එකතු වුනම 13යි. ගුණ කරන්න ඕනේ ලම්බක උසෙන්. ඒ කියන්නේ මෙන්න මේ 4 මේ ලම්බකය කියලා දත්තයක් දීලා තියෙනවා. එහෙනම් ඒ පාදේ තමයි මේකේ ඍජු උස වෙන්නේ. ලම්බක උස වෙන්නේ. එහෙනම් අපි ගුණ කරමු මෙයාගේ 4ෙන්. දැන් බලන්න දෙකට දෙකේවා 1යි 4ට දෙකේවා 2යි. අපිට උත්තර එනවා 13 වරක් 2 වර්ග සෙන්ටිමීටර 26ක් කියලා. වර්ග සෙන්ටිමීටර 26ක් වෙනවා මෙන්න මෙයාගේ වර්ගඵලය. අපි ඒක ඇතුළේ ලියමු. 26ක් වර්ග සෙන්ටිමීටර මෙන්න මේ ත්‍රපීසියමේ වර්ගඵලය. අපිට ඒ ගානේ රෝමිලකම් දෙකෙන් අපෙන් අහනවා B රූපයේ දැක්වෙන ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නලු. එහෙනම් අපි ත්‍රිකෝණයේ වර්ගඵලය හොයමු. අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයක් ආධාරක පාදයෙන් මෙතන දෙනවා 3 ගුණ කිරීම ඍජු උස මේ ලම්බක උස වෙන්නේ සෙන්ටිමීටර 4. එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයක් ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බක උස. එහෙනම් අපිට මෙතන සුළු වෙනවා දෙකට දෙකේව 1යි 4ට දෙකේව 2යි. ඉතින් 3 වරක් 2 අපිට එනවා වර්ග සෙන්ටිමීටර 6ක්. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ වර්ග සෙන්ටිමීටර 6ක්. අපි ඒක ඇතුලේ ලියාගමු. ඒ වෙන රෝමිලකම් දෙකට පිළිතුර. ඒ වගේම අපිට රෝමිලකම් 3 කියනවා C රූපයේ දැක්වෙන ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය A හා B රූපවල වර්ගඵලය ඇසුරෙන් සොයන්න. මේවනේ වර්ගඵලය කියන්නේ මොකක් හරි තල රූපයක් ඒ අදාළ තල පෘෂ්ඨයේ පැතිරලා තියෙන ප්‍රමාණය ගැන මින්මක්. දැන් මේ ත්‍රපීසියමේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 26යි. ඒ කියන්නේ මේ ත්‍රපීසියම
මේ දිගපළල මේ දිග තියෙන දත්තත් එක්ක එයාගේ වර්ගඵල කියන්නේ එයා පැතිරලා තියෙන ප්‍රමාණය වර්ග සෙන්ටිමීටර 26ක්. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 6ක්. දැන් මේ දෙකම එකතු වුනහම හැදිච්ච සංයුක්ත තල රූපය. මේ දෙකම එකතු වෙලා හැදිච්ච සංයුක්ත තල රූපයක් තමයි මේ ඍජු කොණාශ්‍රය කියලා කියන්නේ. මේ ගානට අනුව. ඉතින් මේ කොටසේ අපිට තිබ්බේ වර්ග සෙන්ටිමීටර 26ක් අපි මේ ගාන හොයාගත්තා. මෙන්න මේ කොටසයි අපිට ආවේ කලින් වර්ග සෙන්ටිමීටර 26ක්. මෙන්න මේ විදිහට. ඒ වගේ මේ ත්‍රිකෝණයට අපිට ආවේ වර්ග සෙන්ටිමීටර 6. දැන් මේ දෙකම පැතිරිච්ච ප්‍රමාණ දෙක එකතු වෙලා මේ ඍජු කොණාශ්‍රය හැදුනේ. එහෙනම් මේ ඍජු කොණාශ්‍රය වර්ගඵලය වෙන්නේ මේ දෙකේ එකතුව. ඒ කියන්නේ මේ ඍජු කොණාශ්‍රය වර්ගඵලය අපිට ගන්න පුළුවන් 26 එකතු කිරීම මෙන්න මේ 6. එහෙනම් අපිට එනවා 26 එකතු වුණාම ආදන්නවා 32යි වර්ග සෙන්ටිමීටර කියලා. එහෙනම් අපිට එනවා රෝම ඉලක්ක තුනට පිළිතුර වර්ග සෙන්ටිමීටර 32ක් කියලාට තේරෙන්න ඕනේ. අපි පුනරීක්ෂණ අභ්‍යාසයේ තියෙන තුන්වෙනි ගානට ඒක අපිට කියනවා අපි ඒකේ තියෙන රූප සරණ මුලින්ම අඳගමු. මෙන්න මේ ත්‍රිපේසියමක් තමයි තියෙන්නේ. මේ ත්‍රිපේසියමක් දීලා තියෙනවා. ඒ වගේ මේක මෙතන මෙහෙම වෙන් කරලා තියෙනවා. මෙන්න මේ කොටස අඳුරු කරලා තියෙනවා. ඉතින් මේ ආධාරකයේ දිග දීලා තියෙනවා සෙන්ටිමීටර් 7ක් කියලා. ඒ වගේම රිජුස දීලා තියෙනවා බලන්න. රිජුස දීලා තියෙනවා සෙන්ටිමීටර් 6ක් කියලා. අපිට කියනවා රූපේ දක්වා ඇත්තේ ත්‍රිකෝණ දෙකක් එක්වීමෙන් සෑදුණු වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 33ක් වූ ත්‍රපේසියමකි. එහි අඳුරු කර ඇති ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්නලු. මේකේ වර්ගඵලය දීලා තියෙනවා. මේ ත්‍රපේසියමේ වර්ගඵලය අපිට කියනවා වර්ග සෙන්ටිමීටර් 33ක්ලු. වර්ග සෙන්ටිමීටර් 33ක්ලු මේ ත්‍රපේසියමේ වර්ගඵලය. සම්පූර්ණ රූපයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 33ක්ලු. අපිට කියනවා මෙන්න මේ අඳුරු කරලා තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නලු. ත්‍රපේසියම හැදලා තියෙන්නේ මේ ත්‍රිකෝණ දෙක එකතු වෙලා. එහෙනම් මෙන්න මේ අඳුරු කරපු ත්‍රිකෝණයේ වර්ගඵලය අපි හොයමු. ඉස්සරම අපි හොයාගමු මෙන්න මේ ත්‍රපීසියමේ වර්ගඵලය අපි ආදේශ කරමු මෙන්න මේ වර්ගඵල වල සමීකරණයට. ඒ කියන්නේ අපි දන්නවා ත්‍රපීසියමක වර්ගඵලය හොයන්නේ මෙන්න මේ එකිනෙක සමාන්තර සම්මුඛ පාදවල දිගෙහි එකතුව. අපි මෙයාගේ දිග දන්නේ අපි නිසා ඒකට x කියලා දාගමු. නොදන්නාගේ අපි vgව සංකේතවත් කරමු. එහෙනම් මෙයා x නේ. එහෙනම් මේ අපි දන්නවා භාගයක් ත්‍රපීසියමක වර්ගඵලයේ භාගයක් ගුණ කිරීම සමාන්තර පාද දෙකේ දිගවල එකතුව ගුණ කිරීම ලම්බක උස. එහෙනම් මේ දෙන්නගේ සමාන්තර පාදවල දිග වල එකතුව වෙන්නේ 7 x. අපි වරණක් ඇතුළේ ලියාගමු. 7 x ගුණ කරන්න තියෙන්නේ එයාලගේ ඍජු උසෙන්. එහෙනම් සෙන්ටිමීටර 6. ඉතින් මෙන්න මේ ප්‍රකාශනය සුළු වුණාම මෙන්න ඕනේ මෙයාගේ වර්ගඵල වෙන වර්ග සෙන්ටිමීටර 33නේ. අපි ඒකට සමාන කරමු. 33 සමානයි භාගයක් 7 x ගුණ කිරීම 6. දැන් මොකද වෙන්නේ? දෙකට දෙකේවා 1යි 6ට දෙකේවා 3. පැහැදිලි. දැන් මේ පැත්තත් කැපෙනවා. මේ දෙපැත්තම 3ෙන් බෙදමු අපි. දෙපැත්තම බෙදනවා 3ෙන්. 3ට 3 කැපිලා යනවා. මෙතන 3ට 3 1යි 33ට 3 11ක් තියෙනවා. ඉතින් අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ විදිහට 11 සමානයි 7 x කියලා. එහෙනම් මේ x අපිට හොයාගන්න පුළුවන්. මේ ධන 7 මේ සමාලෝකන මෙහා පැත්තට දෙද්දී ඩොට් ගාලා ඍණ 7ක් බවට පත් වෙනවා. අපිට x ලියන්න පුළුවන් x සමානයි 11න් 4ක් අඩු වෙන්න තියෙන්නේ. 11 ඍණ 7. එහෙනම් x ට උත්තරයක් එනවා 11න් 7ක් ගියාම ඔයාලා දන්නවා සෙන්ටිමීටර 4ක් කියලා. එහෙනම් මෙන්න මේ පාදයේ දිග අපිට ආවා සෙන්ටිමීටර 4ක් කියලා. දැන් අපිට පුළුවන් ඔන්න ඔය ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න මේ විදිහට ලියා ගන්න. ඒකට ඔයාලට මේක තේරෙනවා. මම දැන් යන්නේ අර කියපු ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. අපිට කිව්වේ මෙන්න මේ ත්‍රිකෝණය අඳුරු කරපු ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කියලානේ. ඔයා දන්නවා මේ ත්‍රිකෝණය දැන් ආධාරක වෙන්නේ මෙන්න මේ සෙන්ටිමීටර 4 කියන පාදය. එයාගේ ඍජුස වෙන්නේ මෙන්න මේ ඍජුසමයි. එයි මේ ආධාරක පාදයේ ඉඳලා ශීර්ෂයට අඳින රේඛාව මේ ශීර්ෂයට සමාන දුරකින් සමාන්තරව තියෙන්නේ. එහෙනම් ඍජුස වෙන්නේ මෙන්න මේ සෙන්ටිමීටර 6ම තමයි. එහෙනම් අපි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය විදිහට ගමු. මෙන්න මේම a සමානයි භාගයක් ආධාරක පාදයේ අපි හොයාගත්ත සෙන්ටිමීටර 4ක් කියලා ගුණ කිරීම ලම්බගෝස අපි දන්නවා සෙන්ටිමීටර 6ක් කියලා. දැන් බලන්න. දෙකට දෙකේවා 1යි 4ට දෙකේවා 2යි. ඉතින් දෙවරක් 6 අපිට ලැබෙනවා ආධාර ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 12ක් කියලා. හරිම සරලව. වර්ග සෙන්ටිමීටර 12ක් කියලා අපිට ලැබෙනවා. අපි යමු පුනරීක්ෂණ අභ්‍යාසයේ තියෙන අවසාන ගානට අවසාන ගැටලුවට. හොඳයි. ඒක අපිට කියන මෙන්න මේ රූප සරණක් දීලා අපි රූප සරණ ඇඳගමු සමාන්තරාශ්‍රයක් තියෙන්නේ. මේකේ රිජුස දීලා තියෙනවා මෙන්න මේ විදිහට සෙන්ටිමීටර 6ක් කියලා. ඒ වගේම අපි මේක අක්ෂර දීලා තියෙනවා මේක A B
CD කියලා අපිට කියනවා පහත රූපයේ දැක්වෙන්නේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 120ක් වූ සමාන්තර ආශ්‍රයපළු. එහෙනම් මෙයාගේ වර්ගඵලය අපිට දීලා තිනවා A සමානයි වර්ග සෙන්ටිමීටර 120ක් කියලා. වර්ග සෙන්ටිමීටර 120ක් මේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය. පැහැදිලි? එහි පරිමිතිය සෙන්ටිමීටර 64ක් වූ. පරිමිතිය කියන්නේ මේකේ වටේ දිගනේ. එහෙනම් මෙහෙම වටේ ගියාට පස්සේ යාගේ වටේ දිග වල එකතු වෙන්නේ අපිට වර්ග සෙන්ටිමීටර 26ක් වූ. පරිමිතිය කියන්නේ පෙරිමීටර සමානයි සෙන්ටිමීටර 64ක් කියලා දීලා තියෙනවා. සෙන්ටිමීටර 64ක්. වර්ගඵලය දීලා තියෙනවා, පරිමිතිය දීලා තියෙනවා. බලමු මොකද අපෙන් අහන්නේ කියලා. රෝම ඉලක්කම් එකෙන් අපෙන් අහනවා CD පාදයේ දිග හොයන්න. CD පාදය කියන්නේ මෙන්න මේ පාදයේ දිග අපෙන් අහනවා. ඉතින් හිතන්නකෝ අපි දාමු වර්ගඵලයට සමීකරණය. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය කියලා කියන්නේ ආධාරක පාදයේ ගුණ කරන ඕන යාගේ ලම්බ කෝෂයෙන්. ආධාරක පාදය කියන්නේ මෙතන CD පාදය. එහෙනම් CD ගුණ කරමු යාගේ ලම්බ කෝෂයෙන්. ලම්බ කෝෂ කියන්නේ සෙන්ටිමීටර 6ක්. ඉතින් වර්ගඵලය දීලා තියෙන නිසා මේ A තියෙන පැත්තට මෙන්න මෙයාගේ අපි ආදේශ කරමු. ඒ කියන්නේ 120 සමානයි CD පාදයේ ගුණ කිරීම සෙන්ටිමීටර 6. දැන් දෙපැත්තම අපි 6ෙන් බෙදමු. CD පාදේ තනි කරගන්න ඕන නිසා මේ 6ට මේ 6 කැපිලා යනවා. 6ට 6 ඒවා 1යි. 120ට 6 ඒවා තියෙනවා 20ක්. එහෙනම් අපිට මේ CD පාදේ දිග වෙනවා මෙන්න මේ විදිහට. CD සමානයි සෙන්ටිමීටර 20ක් කියලා. 20ක් සෙන්ටිමීටර කියලා. හොඳයි. දැන් අපිට කියන රෝම ඉලක්කම් දෙකේ අපි CD පාදයේ දිග හොයාගත්තා. අපි ඒක ආදේශ කරමු එතෙන්ට. එහෙනම් CD පාදයේ දිග සෙන්ටිමීටර 20ක් කියලා අපි ලබා ගත්තා. දැන් අපිට කියන රෝම ඉලක්කම් දෙකේ BC පාදයේ දිග හොයන්නලු. කවුද BC කියන්නේ මෙන්න මේ පාදයේ දිග අපි හොයන්නලු. දැන් මේක අපි හෙව්වා, මේක දැන් අපි හොයාගමු. කොහොමද ඒක හොයන්නේ? සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි. ඒක තමයි අපි මුලින්ම ගණන් ඉන්න ඕනේ. මේ පාදයට සම්මුඛ වෙන්නේ මේ පාදය, මෙයා 20 නම් එහෙනම් මෙයක් 20ක්. right. මේ පාදය සහ මේ පාදයේ දිගින් සමානයි. මේ පාදයේ සම්මුඛ පාදය මේක. අපි යාගේ දිග දාන්නේ නැති නිසා අපි ඒක x කියලා හිතාගමු. එහෙනම් මෙයා x නේ. පරිමිතිය කියන්නේ මොකද්ද? මේ ඔක්කොම පාදවල වටේ දිග වල එකතුව. එහෙනම් අපි එකතු කරමු. p පරිමිතිය සමානයි 20 එකතු කිරීම x එකතු කිරීම 20 එකතු කිරීම නැවත x. ඉතින් දැන් සජාතීය පද සුළු වෙනවා. 20ට 20ක් එකතු වුණාම 40යි. ධන x ට x එකතු වුණාම 2x වෙනවා. p ට අගයක් දීලා තිනවා සෙන්ටිමීටර 64ක් කියලා අපි මේ පැත්තට ඒ වගේ ආදේශ කරමු. දැන් ඔයාලට පේනවද මේ ඔක්කොම දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදුම් සමීකරණය දෙන සෑම පදයක්ම අපි දෙකෙන් බෙදුම්. මේ දෙකෙන් බෙදෙනවා. මේ දෙකෙන් බෙදෙනවා, දෙකෙන් බෙදෙනවා. මෙතනදී මේ දෙකට මේ දෙක කැපිලා යනවා. මේක 20ක් වෙනවා. මේක කැපුණාම 32ක් වෙනවා. ලේසි. දැන් අපිට ඉතුරු වෙනවා 32 සමානයි 20 ධන x කියලා. දැන් මේ ධන 20 සමීකරණය මේ පැත්තට එද්දී ටක් ගාලා ඍණ 20ක් බවට පත් වෙනවා. එහෙනම් 32 ඍණ 20 සමානයි x කියලා අපිට එක සමීකරණ එක පැත්තක අපිට හොයාගන්න ඕනේ මෙන්න මේ x අගය තනි වෙනවා. දැන් 32කින් 20ක් ගියාම අපිට එනවා සෙන්ටිමීටර 12ක් කියලා. එහෙනම් x කියලා අපි අදහස් කරේ මෙන්න මේ BC පාදය. එහෙනම් BC පාදයට අපිට අගයක් එනවා සෙන්ටිමීටර 12ක් විදියට. ඊටාම සරලයි.